සුබදවසක් කියලා මම හිතන්නේ මම ඔබ මුණ ගැහෙන්නේ මේ 50 වන වීඩියෝ එක. 50 වන වීඩියෝ. හිතන්න බලන්න ගොඩක් කරලා තියෙනවා. ඒ ගොඩ කියන්නේ මට තිතක් වගේ. ඒ කියන්නේ තිතක් විතර කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂ නිර්දේශයක් කරගත්තු ගොඩක්. තින්සා දැන් මම පාඩම් මාලාවක් හැටියට මේ සීරීස් එකක් කරගෙන යන්නේ. පාඩම් එකකින් තින්සා මුලින් ඉඳන් බලන්න නරඹන්න. සම්මකක නතර කරන්න එපා. විශේෂයක් හැටියට ඉගෙන ගන්න නිසා සම්පූර්ණ වීඩියෝ බලන්න. මම වෙන්නේ ඔබ වෙන්නේ. මම මේ සිරිසියක් නොමිල ඔබට ගන්නන්නේ. අද මම කතා කරනවා මස්ට් වල පැසිව් එකක් පිළිබඳව. දැන් ඔබ අහන්නේ ඇති මොනවද පැසිව් කියන්නේ කියලා. මම පැසිව් පිළිබඳව වෙනම වීඩියෝවක් කරනවා මේකෙන් පසුව. දැන් තව වීඩියෝ 10ක විතර පසු ඒ ආසන්නේ වගේ. පැසිව් වොයිස් කියලා කියන්නේ කර්මකාරක. ඉතින් අපි කතා කරන්නේ අපිට කර්මකාරක වාක්‍ය අවශ්‍යද? ඔබ නොදන්නවා වුණාට ඔබ කර්මකාරකෙන් කතා කරන අවස්ථා තියෙනවා. මොනවද දැන් කර්මකාරක යොදා ගන්න අවස්ථාව මොනවද? ඒ පාඩම නෙවෙයි. වැකියක කතෘ නොමැති විට ලියන කතෘ නෙවෙයි ක්‍රියාව කරන්න. නොමැති විට එතකොට වාක්‍යයක උක්තයක් තියෙන්න එපායි. ක්‍රියාපදයෙන් පෙර වෙන්න එපායි. පෙර වෙනවා නම් උක්ත. පසුවට යනවා නම් මතක ඇති අනුක්ත. එතකොට වැකියක උක්තයක් තියෙන්න ඕනේ. උක්තව ඉන්න පුළුවන් වර්ග දෙකක්. එක කතෘ උක්ත වෙන්න පුළුවන්. අනිත් එක කර්මය උක්ත වෙන්න පුළුවන්. කතෘ උක්ත වෙනවා නම් එයා ඇක්ටිව් වොයිස්. කර්මය උක්ත වෙනවා නම් එයා පැසිව් වොයිස් බවට පත් වෙනවා. එතකොට වැකියක කතෘ නැත්තම් ඒ කියන්නේ ක්‍රියාව කරන්න නැත්තම් එනවා අපිට අනිවාර්යයෙන්ම කතෘකාරකයෙන් නෙවෙයි කතා කරන්න සිද්ධ වෙන්නේ කර්මකාරකයෙන්. කතෘ නැතිකොට අනිවාර්යයෙන්ම අපිට සිදු වෙනවා කතා කරන්න කර්මකාරකයෙන්. තව අවස්ථාවක් තමයි කතෘට වඩා කර්මය ප්‍රබල විට. කතෘට වඩා කර්මය ප්‍රබල විට. ඒවා මම නිරබුල්ව තවත් පැහැදිලි කරන්නම් එම මාතෘකාවේදී. මේ මම පෙළ ගැස්මක් වෙන්නේ කතෘට වඩා කර්මය ප්‍රබලයි. දැන් උදාහරණයකට දැන් කිව්වොත් එහෙම අපි තුන් බාන්න අම්මා තාත්තා වැටියද්දී උදේ අම්මා අසනීපව හිටියේ කියලා. එතකොට අම්මා අසනීපෙන්ද තමයි තාත්තා වැට්ට ගියේ. නමුත් තාත්තා වැට්ට ගිය අතරතුර අම්මාට ටිකක් වැඩියෙන් අසනීප වෙනවා. ඉතින් ඉස්පිරිතාලට අතුලත් කරනවා. එතකොට දැන් මේ තාත්තට කෝල් එකක් දාලා නම් කියනවා ගෙදර ඉන්න කෙනෙක් තාත්තේ අම්මව ඉස්පිරිතාලට අතුලත් කළායි කියලා. රෝහලට අතුලත් කළායි කියලා. එතකොට තාත්තා අහනවාද කවුද අම්මව රෝහලට අතුලත් කළේ කියලා? එහෙම අහන්නේ නැහැ. ඇයි අහන්නේ නැත්තේ? මොකෝ ප්‍රබල වෙන්නේ කර්මයෙන් හින්දා. එතකොට අපි කතා කරන්නේ ඒක මොකෙන්ද? කර්මකාරකයෙන්. එතකොට mother was admitted to hospital. ඒ මාතෘකාව පැහැදිලිව තව කරනවා. කතෘ නොමැති විට කතෘට වඩා කර්මය ප්‍රබල නම් තව එකක් තමයි වැකියක වාක්‍ය ප්‍රකාශ කරනකොට ශනිකව කරපු එකන හඳුර ගන්න පුළුවන් නම්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පියදාසව පොලිසියට අරන් ගියා. පියදාසව පොලිසියට අරන් ගියා කියලා කිව්වොත් අපි දන්නවා පියදාසව පොලිසියට අරන් යන්න නිකන් එක්කෙනෙක් බෑ. ඒක පොලිසියෙන් අරන් යන්න ඕනේ. පියදාසව අත්අඩංගුවට ගත්තා. ඒතර පියදාසව අත්අඩංගුවට ගත්තා කියලා කිව්වොත් එහෙම පියදාසව අත්අඩංගුවට ගත්තේ අපි හනන කවුද කියලා. අපිට ඒක කරන්න බෑ. ඒක කරන්නේ පොලිසියෙන්. ඒතර පියදාස was arrested. taken to custody. එතකොට අපි එවැනි කර්මකාරකෙන් කතා කරන්න සිදුවන අවස්ථා තියෙනවා. දුර ඇරලා. ඒවට අපි අනුවර්ථ කතෘවරුත් දානවා කවුදෝ කියලා වගේ සම්බන් එහෙම දාලා කතා කරන අවස්ථා තියෙන එක පුළුල්ව මම කාලානුරූපව විස්තර කරන්න. එතකොට දැන්
කර්මකාරක වැකිවල විශේෂත්වය තමයි උක්ත වෙන්නේ කවුද? උක්ත කර්මයයි. උක්ත කර්මය. කර්මය තමයි උක්ත වෙන්නේ. එතකොට මස්ටලක් තියෙනවා කර්මය උක්ත කරලා කතා කරන අවස්ථාව. එතකොට අපිට මේකේ සමීකරණයක් හදා ගන්න පුළුවන්. ඔන්න උක්ත කර්මය done must be done අතීත කෘදාන්ත ක්‍රියාව. මේකට අපි දැන් කියන්නේ past participle verb. ඕන මෙයාට එකතු කරන්න පුළුවන් අනුක්ත කර්තෘ කියලා. අපි සාමාන්‍යයෙන් මෙයාව අවශ්‍ය නම් පමණයි දාන්නේ, මෙයා අනවශ්‍යයි. උක්ත කර්මය done must be past participle ක්‍රියාපදය. තේරුණාද කියන්නේ? කර්මයේ ඉස්සරහට අරන් කර්මය නෙවෙයි කර්මය ක්‍රියාවට යටත් වන්නා ඉස්සරහට අරන් must be past participle එකක් දානවා. තේරුණාද කියන්නේ? කොහොමද කියවෙන්නේ? උක්ත කර්මය දාන පරිසරෙන් කියන්නේ මේවා. උක්ත කර්මයේ උක්ත කර්මය done must be එකතු කළා past participle. Past participle verb ඕනේ නම් අනුක්ත කර්තෘ. කර්තෘ උක්ත වෙනවා නම් කර්මය උක්ත වෙනවා නම් කර්තෘ අනුක්ත වෙනවා. දැන් මේවා දැක්කහම එකපාරට කතා කරන්න විතරක් හිතන කට්ටිය කල්පනා කරනවා මොනවද අප්පා මේ උක්ත කර්මයයි අනම්මනම් මේක උගන්වන්නේ කියලා. විශේෂ ගණන් මම ඊට පස්සේ වාක්‍ය ගොඩ කරන්න. නැත්නම් එක වචනයක් අල්ලගෙන වාක්‍ය ගොඩක් හදනවා. ඉතින් එහෙමම පුළුවන් ඒවත් හොඳයි. ඉතින් මේව කරන ගමන් එකක් බලන්න. හොඳයි. එතකොට බලන්න උක්ත කර්මය must be past participle ක්‍රියාපදය. එතකොට දැන් කර්මය ඉස්සරහට එන්නේ. අපි දුම් බලන්න මේ දවස්වල කවුරු හරි ගෙදෙට්ට එනවා. නබා අම්මා උදා කචනී පෙනින්නේ කියලා. එතකොට දැන් අම්මා දිහා බලලා නම් කියනවා ඇයි ස්පිතාලෙට ඇතුළත් කරන්න ඕනේ. එයාව ඇඩ්මිට් කරන්න ඕනේ ස්පිතාලෙට. ගෙදර තියාගෙන ඉන්න එපා. Don't keep her at home. She's very sick. අය හරි අසනීපේ. එතකොට ඇයව රෝගවලට ඇතුළත් කළ යුතුයි. ඔන්න කර්මය. she උක්තුනම් she වෙනවා. එතකොට මෙයාට එකතු නම් she must be ඇතුළත් කළ යුතුයි. ඇඩ්මිට් කරනවා. She must be admitted to hospital. She must be admitted to hospital. ඇයි විස්පිතාලයට ඇතුළත් කරන්න ඕනේ. දැන් අපිට මේ දවස්වල හරි අසරණලා ඉන්නේ සේවකයෝ එහෙම. ඉතින් කවුරු හරි කියනවා ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. ඒගොල්ලන්ට ගෙවිය යුතුයි. කවුද ගෙවන්නේ? එයා දාන්න ඕනේ අපි දන්නවා කවුද ගෙවන්න ඕනේ කියලා. ආයතන අයිතිකරුවෝ. ඒතකොට ඒගොල්ලන්ට ගෙවන්න ඕන they must be paid past participle එක. They must be paid. They must be paid. ඔහුව යවන්න ඕනේ. ඔහුව නම් he must be sent. He must be sent. ඔහුව යවන්න ඕනේ. එතකොට ඔයා ඔහුව යවන්න ඕන you must send him. You must send him. ඔහුව යවන්න ඕන he must be sent. එතකොට අපි බලන්න තව වැකියක් ගත්තොත් එහෙම මේ ලියුම තැපැල් කළ යුතුයි. මේ ලියුම දැන් නම් තැපැල් කරන්නේ නැහැ නේ මේල් එක කරනවා නේ ඊමේල් එක යවන්න පුළුවන්. අපි නිකන් හිතමු බලන්න. This letter must be. ඒක තැපැල් කරනවා කියන්නේ post. තැපැල් කරා නම් posted past participle එකේ ඒකත් posted. This letter must be posted. තේරුණාද කියන්නේ? එතකොට
ඔහුව මාරු කරන්න ඕනේ අපිට බලන්න මේතන තියාගන්න එපා. ඔහුව මාරු කරන්න ඕනේ. ඒතර ඔහුව මාරු කරන්න ඕන he must be transferred. He must be transferred. ඔහුව මාරු කරන්න ඕනේ. එතකොට අයව මේ උසස් කරන්න ඕනේ. ප්‍රොමෝෂන් එකක් දෙන්න ඕනේ ඇයට. She must be promoted. දිගට මෙයා නිකන් තියා ඉන්න ඕනේ. අනිත් යාට ප්‍රොමෝෂන් එකක් දෙනවා. She must be promoted. එතකොට ඔහුව නින්දට දාන්න ඕනේ. ඔහුව නින්දට දාන්න ඕනේ. එතකොට කවුද දාන්න ඕනේ නින්ද? ඒක දාන්න ඕනේ. පවුවනේ යා නින්ද දාන්න ඕනේ. එතකොට he must be put වල අවස්ථා තුන put. He must be put to sleep. He must be put to sleep. එතකොට must සීතකරණයක් තුළ තැබිය යුතුයි. මම මේක පැත්ත උදාහරණයක් කිව්වා. must වලට කියන්නේ meat. Meat must be kept in a fridge. Meat must be kept in a fridge. දුර වහන්න ඕනේ. The door must be closed. Closed නෙමෙයි closed ed එකතු වෙන්න ඕනේ. නැත්නම් the door must be shut. ජනේලය අරින්න ඕනේ. The window must be opened. ආහාර පිසින්න ඕනේ, උයන්න ඕනේ. එතකොට meals food දෙකෙන් එක must be cooked. තේරුණාද කියන්නේ? හරි ලේසියිනේ. කර්මයේ ඉස්සරහට ගත්තා must be දැම්ම must be වලට පසුව past participle ක්‍රියාපදය දැම්මා. මේවා නෙගටිව් ඕන නම් අපිට දාන්න පුළුවන් ඕනම් must not. එහෙම නැත්නම් mustn't කියලා දාන්න පුළුවන්. ප්‍රශ්නෙට පෙළනවා නම් මෙයා ගත්තා ඉස්සරහට. ඒතර she must not be admitted to hospital. ඇය ස්පිතාලයට ඇතුළත් නොකළ යුතුයි. Must she be admitted to hospital? ඇය ස්පිතාලයට ඇතුළත් කළ යුතුද? Mustn't she be? Mustn't she be admitted to the hospital? ඇයව ස්පිතාලයට ඇතුළත් කරන්න අවශ්‍ය නැද්ද කියන අදහස. යුතු නැද්දයි කියන අදහස. එතකොට අපි must be දාලා අපිට ගොඩාක් දාන්න පුළුවන්. ඇයි ඔහුව මේ why must she admitted to the hospital? Why must she admitted to the hospital? ඒ විදිහට වාක්‍ය හදාගන්න. තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න ඕනේ. මම දැන් ඔන්ලයින් ක්ලාසස් වලදී මේවා පුළුල්ව වැකි ගොඩ දීලා ඒවට අවශ්‍ය කරන උපකරණ දීලා ටියුට්ස් දීලා ඕගොල්ලන්ට එක්ක මම සාකච්ඡා කරන වාක්‍ය ගොඩක් මේ පසුපස ඒමක් තියෙන. මේ නතු කතා කරන්න බෑ තමයි. නැත්නම් වාක්‍ය කියලා එක වචනයක් ගන්න මට පුළුවන් කෝටි ප්‍රකෝටි ගණනක් හදන්න. හැමදාම මොකද්ද කියන්නේ කැමරාව ඉස්සරහට දාලා ලයිට් ඔන් කරගත්තා. දාගෙන යනවා. දවසට ඕනම් පුළුවන් 500ක් 600ක් විතර දාන්න. ඉතින් මේ නිවාඩු දවස්වල ඉන්න. ඒක හොඳයි. ඉතින් ඒක අර වැඩි අවබෝධය සඳහා හොඳයි. නමුත් විෂයක් හැටියට දිනේ කරන්න බෑ. ඔයගොල්ලෝ හරි අතරමංගලයි නේ. මොකද සමහර දැන් කතිකාවතක් තියෙනවා ඉංග්‍රීසියෙන් ආරම්භ කරන්න. දැන් මේ වෙනකොටත් යාත්‍රාන්තර පාසල් ගොඩක් තියෙනවා. ඉතින් යාත්‍රාන්තර පාසල් වලින් පිට වෙන ළමයි හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. රස්සා වෙලනපොලේ ඒගොල්ලෝ රස්සා ටික ගන්නවා. ඒතර ඕගොල්ලෝ තනි වෙනවා. ලියුම ලියා ගන්න බෑ. ඒ නිසා අඳුරේ අතපත ගන්න එපා. විෂය අධ්‍යයනය කරන්න. ඉතින් හොඳ විෂයධාරීන්ගෙන් ඉගෙන ගන්න. හොඳ ගුරුවරු ඉන්නවා. මම දැක්ක මම හම්බෙන් මට දැන් මේ නිමාඩු දවස්වල මම බලනවා. සමහර ගුරුවරු හොඳ විෂයක් කරා. ඉතින් ඔය බලනකොට මම නම් අනිවාර්යයෙන්ම subscribe කරනවා ඒ සර්ලාගේ එහෙම නැත්නම් ටීචර්ස්ලාගේ එහෙම බලනවා. විශේෂයෙන් විදේශ රටවල් like එක හදාන අපේ අය කොහෙද ඉතින් අඩුම තරමේ නිකම් බලලා මේක like එකක් දාන්න කියලා මම ඉන්නවා. එහෙම නැත්නම් අපි subscribe කරන්න ඕන අතයවන්නේ අතින් යන්නේ ඒකත් නෙවෙයි. එහෙම කරන්නේ නැහැ. ඒක ඔබේ කැමැත්තනේ මම ඔක කියලා හැමදාම කරක් තියෙන ඔබේ යුතුයකම මගේ යුතුයකම ඉටු කරනවා. ඔබේ යුතුයකම එහෙම කරන්න subscribe කරන්න. ඉතින් හැම වෙලේම must be past participle. එතකොට මම නම් කියවනේ දැන් මම මේකෙම ඉගෙනුවා නේද must be වලට සමීප අර්ථයක් තියෙන්න කියලා has to have to එහෙම නේද
has to සහ have to කියලා මම කියනවා නේද මේකට සමානාර්ථයක් තියෙන එකක් කියලා. එතකොට ඕනනම් මේ විදිහම පුළුවන්. ඔන්න එම අර්ථයමයි do කියන්නේ ඒකමයි. එම කියන අර්ථය. එම. මෙතකොට මේ has to එහෙම නැත්නම් have to එකතු කරනවා be. Have to be එහෙම නැත්නම් has to be. Past participle verb එක verb 3 එක verb 3 එක එකතු කරා වුණ අනුත් කර්තෘවරය. අපි බලන්න ඇයව මේ ආහාර පිසිය යුතුයි කියලා. කොහොමද බලන්නේ? Meals එකක් must be cooked. තව මොනනම් පුළුවන් මේක දාන්නත්. Meals must be වෙනුවට have to be cooked. ඇයව අරන් යා යුතුයි. ඇයව විනෝද ගමනක් කරන් යා යුතුයි. අරන් යන්න ඕනේ. නැත්නම් අරන් යන්න සිදු වෙලා. එතකොට she has to be taken on a trip. ඇයට අවවාද කරන්න ඕනේ. කා විසින්ද කවුරු හරි විසින්. එතකොට ඔහුට අවවාද කරන්න ඕන he has to be අන්න past participle එක. advise. She has to be advised. ඒ පුංචි දරුවා නින්දට දාන්න ඕනේ. That small child has to be put to sleep. හරි ලේසි යෝග්‍යයි. ඉතින් මම පුංචි අදහසක් දුන්නේ. මේකේ තව වැකි පෙළවල් එහෙම කරන්න ඕනේ. මම වෙනම කරන්නම් ඒව. මේ දැන් මේ මාතෘකාව සම්පූර්ණ කරන කලින් ඊළඟට මම තවත් මේකෙම තව කොටසක් කරනවා. තව තියෙනවා need තියෙනවා, want තියෙනවා, should තියෙනවා, should have තියෙනවා, must have තියෙනවා, may have තියෙනවා, could have තියෙනවා, would have තියෙනවා, තව පිළිපලත් තියෙනවා. ඊට පස්සේ මම මේ බලාපොරොත්තු වෙන tenses උත් කරනවා මේකත් එක්කම ආසන්න. ඊට පස්සේ මම අර වෙන කට්ටිය කරනවා වගේ වාක්‍ය ගොඩකුත් කරන්න. ඉතින් එහෙනම් සමුගන්නට සමුදෙන්න. අද මම පුංචි වීඩියෝ මම දැන් කොච්චර වෙලා දීලා තියෙනවද කියලා. අපි නැවතත් හැමෝම බලාපොරොත්තු සමුගන්නවා. ගෙදරට වෙලා ඉන්න. Be at home, don't go out. Don't roam. නිකන් මේ අර loafers වගේ loafer කියලා කියන්නේ රස්තේ අඩු ගන්න. එහෙම යන්න එපා. Be at home. Okay. Goodbye then. Subscribe කරන්න, like එකක් දාන්න. හමුවන්නට බලාපොරොත්තු වෙන සමුගන්නවා. යුරුගමන් ජීවිතයකට ආශිර්වාද පතනවා. Goodbye. God bless you.